සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා සම්බ පරික්කාරේ සංඝස්ස සතතං ලබේ ඒකස්ස කටින දානස්ස කලං භක්ති සෝලසින් ශ්‍රද්ධාකාමී ගුණපුරණ පින් වඩන කාරුණික පින්වත්නි, අපි මාස ගණනාවක් බොහෝම විහිස වෙලා දහමිය වගුරු වෙලා බොහෝ ධනය වැය කරලා මහා පින්කමක් සිද්ධ කරලා නිමාවට පත් වෙන වෙලාව. මේ වෙලාවේ තමයි මේ පින්කමේ වැදගත්ම අවස්ථාව. කම්පියුටරයක ක්‍රියාකාරීත්වය ගැන නම් මම එච්චර දන්නේ නැහැ. අහලා තියෙන විදිහට කම්පියුටරයක ප්‍රෝග්‍රෑම් එකක් මොනහරි කරලා ඒක තැන්පත් වෙන්න නම් ඕකේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඉබේම ඩිලීට් වෙලා යනවා. ඉතින් අපි මේ කළපු ක්‍රියාව දැන් ඕකේ කරගන්න ඕනේ. මේකත් ගබඩා කරගන්න වෙනවා. හදසන්තානය තුළ තැන්පත් වෙනවා. කැමැති වෙලාවක බලන්න පුළුවන් විදියට. ලෝකෝත්තර දර්ශනයයි ලෞකික දැක්මයි අතරේ නම් පරස්පර බවක් තියෙනවා. ලෝකෝත්තර ධර්මයක් ගැන අපි කතා කරනකොට ඒ සිතේ සතහන් කරගන්න චිත්‍ර පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ න නිමිත්තං ගායී හෝති නානු ව්‍යංජනක් ගායී හෝති. නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා කියලා. නිමිති අනුනිමිති වශයෙන් ගත්තොත් ඒ නිමිත්ත ඇසුරු කරගෙන ආයෝමනා සංඛාරා බොහෝ දේවල් එකතු කරගෙන අපි නව කර්ම සකසගෙන මේ සසරට එකතු වෙනවා. හැබැයි අපිට මේ පින්කමේදී කතා කරන්න වෙන්නේ ඒ පැත්ත ගැන නෙමෙයි. හොඳට බලවත් නිමිත්තක් හදාගත යුතු බවට. මේ පින්කමේදී අපට ලබන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳව සමාජයේ විවිධ අදහස් මතිමතාන්තර තියෙනවා. හැබැයි අපි පළමු කොට කිව යුතුයි කල්යාණ මිත්‍රයෙක් හැටියට ඒ උගාන්තේ අපිට
කටින පින්කම කළාම ඔක්කොම හරි. ඉන්දිකඩු තුඩකට 34 වාරයක් චක්‍රවර්ති රාජ්‍ය ලැබෙනවා. සක්විති රජකම ලැබෙනවා. තව තවත් බොහෝ ආනිසංස ලැබෙනවා. ලැබිලා තස්සේව බද්ද කම්මස්ස පත්තෝස්මි යමතං පදං. අන්තිමට නිවනක් ලැබෙනවා. බොහෝ දෙනාගේ අදහස ආකල්පය අමාරුවෙන් හරි කටිනයක් කරගත්තොත් සසරක් දින සසරක් සැප ලබන්න පුළුවන්. ලේසියෙන්ම නිවනක් ලබන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අපේ වර්තමානයේ මේ ගැන කතා වෙන්නේ හරියටම මේක තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. ලෞකික සැපත් ලබන්න ලෝකෝත්තර සැපත් ලබන්න තියෙන එකම ප්‍රතිපදාව ඇති. නමුත් එහෙම මෙබඳු පින්කමකින් මේ ආනිසංස දෙකම එකවර ලබන්නට පුළුවන්කමක් නැහැ. හැබැයි ලබන්න පුළුවන් විදියකුත් තියෙනවා. නොලැබෙනවම නෙමෙයි. ඒ ඵල දෙකම ලැබෙන විදිහට මෙය කරන්න පුළුවන්. සමහර වෙලාවට ලෞකික ලෝකෝත්තර සැපය ආරාමේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට පෙර උපාසිකාව ලබාගත් අවස්ථාවක් ගැන බණ පොතේ කියවෙනවා. මාතික මාතාව ඇය වස්වසන්නට භූමියක් කුටි සෙනසුන් සොයාගෙන යන ස්වාමීන් වහන්සේලා කීපනම මහමග වඩිනවා දැකලා කතා කරලා අනේ ස්වාමීනි අපේ ගම කෙළවර හොඳ රමණීය වන 10ක් තියෙනවා. මම ගමේ අයට කතා කරලා ඔබ වහන්සේලාට කුටි සෙනසුන් තනවලා දෙන්න. අපි අද හදන විදියට නෙමෙයි කුටි සෙනසුන් හදන්නේ. අද ඉතින් භාවනා කුටියක් කියන්නේ අදි සුඛෝභෝගී තැනක්. ඉස්සරහින් ඒවා නැහැ. මේ කුටි ආරම්භය ගැන කියන තැනදීම රජගහනුවර සිටුවරයා එක දවසේ කුටි 30ක් හදලා පූජා කරනවා. හිතා ගන්න පුළුවන් මොනවද හදන්නේ නැත්තේ කියලා. මැටි වලින් හැදුවත් බෑනේ වැඩේ කරන දවසක. එතකොට මේ පන්සල කියලා කියන්නේ පත්සල. කොලාතු කොල්ලාතු ඇනිදේ ආවරණය කරලා හදාගත්ත తాවකාලික නිවාසයක්. බොහොම සැහැල්ලුයි සරලයි. අද මෙතන වැඩ හිටියා ඇලෙන්න බැඳෙන්න කිසි දෙයක් නෑ. මහා සිවුරු අරගත්තා ආපහු ගමින් ගමට යන තව ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. එතන සුද්ධ පවිත්‍ර කරගත්තා. රැයක් දෙකක් ගත කළා. ගමේ පින්දපාත කළා. ගම අතහැරලා ගියා. අද අපට ගම් සීමා තියෙනවා. මේක මගේ ගම. මගේ වැයිකිය. මගේ ගොදුරු ගම. ඔක්කොම අල්ලගෙන තියෙනවා. බැඳගෙන තියෙනවා. ඉස්සරේම නෙමෙයි. එහෙම තාවකාලික කුටි හදලා ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවාගෙන
දන් පූජා කරනවා. ස්වාමීන් වහන්සේලාගේ විමසුවා ස්වාමීන් වහන්සේලා කෙබඳු දහමකද හැසිරෙන්නේ ඉක්මන්නේ. ඔබ වහන්සේලාගේ පැවතුම් බොහෝම දෙහෙමි, බොහොම සංවරයි, බොහොම මෛත්‍රියෙන් කටයුතු වෙනවා වගේ. ස්වාමීනි අපට ඒ දහම කියලා දෙන්න බැරිද? ඒ ස්වාමීන් වහන්සේලා මේ අම්මට තමන් වහන්සේලා ගන්න ධර්මයේ කියලා දුන්නා. ඒ අම්මා හාමුදුරුවෝරුන්ගේ වැඩ උපස්ථාන කටයුතු කරන ගමන් තමන්ගේ දුවා දරුවන්ගේ වැඩපළ කරන ගමන් මේ ධර්මයක් භාවිතා කළා. මේ අම්මා සිව් පිළිසිඳියාපත් අනාගාමී ඵලෙහි පිහිටියා. අම්මා දැන් බලනවා මගේ ආර්යයන් වහන්සේලා කොහොමද මට වඩා ඉන්නේ. උන්වහන්සේලා රහතුන් වහන්සේලා වෙන්නේ නැති කියලා. බලනකොට අනේ උන්වහන්සේලා තාම පුදුජන භූමියේ ඉක්මවල නැහැ. ලොකු සංවේගයක් ඇති වුණා. කල්පනා කරලා බැලුවා, හොයලා බැලුවා, හිතලා බැලුවා, නොවනේ විමසුවා. උන්වහන්සේලාගේ අඩුපාඩුකුත් නැහැ. හරියම සිල්වත් ගුණවත්. දැඩි වීර්යයෙන් කටයුතු කරනවා. එහෙම වෙද්දි ඇයි මගපල නොලැබුණේ? හේතු කාරණා හොයා දැනගෙන ඒ අඩුපාඩුකම් සකසා දෙමින් සිව්පසේ ප්‍රණීතව ලැබෙන්නට සලස්සලා උන්වහන්සේලාට අවශ්‍ය සප්පාය කරුණු සකසලා දීලා උන්වහන්සේලාට මගපල නිවන් අවබෝධ කරගන්න උදව් කළේ දායක අම්මා. ඒ නිසා මේ ශාසනය තුල මේ වස්සාන සමය මේ ශාසනයේ වැඩියෙන්ම ආර්ය ඵලලාභී බිහි වෙච්ච අවුරුදු. පළමු රහතන් වහන්සේලා මේ ලෝකයේ තුල නිර්මාණය වුණේ ඇසල පොයට අනතුරු වස්සාන සමය තුල. නිසා මහරහතන් වහන්සේලා ඇතුළු අෂ්ටාර්ය උත්තමයන් වහන්සේලා වැඩිම පිරිසක් ලෝකයේ තුල ජනිත වෙච්ච උතුම්ම අවධිය මේ වස්සාන සමය. ඒ කියන්නේ ඒයින්ම අපට කියවෙනවා මේ පින්කමත් එක්ක දෙපාර්ශ්වයටම නිවන් දකින්න පුළුවන් ඉඩකුත් තියෙනවා කියලා. එහෙනම් ඒ ඉඩ විවර කරගන්නේ අපි මේ කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතික්‍රියාවක් හැටියට නෙවෙයි. මේ රැස් කරගන්න පිනට ලැබෙන විපාකයක් නෙවෙයි නිවන. එහෙනම් අපි කොහොමද ලෞකික සපතයි ලෝකෝත්තර සපතයි දෙක එකට ලබන්නේ කියලා නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ වස්සාන සමය තුල ඒ සඳහා ඉඩ කඩ සැලසෙනවා. අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන කාලය. අපි කියන්නේ හැමතැනකම හැමෝටම ඒ අසුරම ලැබෙනවා කියලා. ඕනනම් හොයාගෙන ගිහිල්ලා හරි හොයාගෙන ළඟට වෙතට පමුණවාගෙන හරි ඒ ආශ්‍රය ලබන්න පුළුවන් අවධිය. එතකොට මේ පින්කම වෙන්න ඕන ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙමින් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබිය යුතු ප්‍රතිලාභය වූ
සද්ධර්ම ලාභය ලබන ගමන් දහම්සොඬ රජුරෝ යකෙක්ගේ කටට පයින්නවා. යකාට මාංශ ලාභය. දහම්සොඬ රජුරවන්ට ධර්ම ලාභය. අපි මෙතනදී ඒ සියලු ලාභයන් ලැබෙමින් සිද්ධ කරන පින්කමක් වෙනවා. එතකොට එතනදී විශේෂත්වයක් වෙනවා. අපිට අනාගතයේ දිහා බලන්න බෑ. අනාගත අරමුණු අනාගත ප්‍රාර්ථනා පවත්වන්න බෑ. ප්‍රණීති තියන්න බෑ. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපුරාලමින් උන්වහන්සේලාගෙන් සද්ධර්මය අසා ගැනීම තමයි ඉලක්කය. මොකටද මේ සද්ධර්මය අහගන්නේ? නූපන්නාශ්‍රව නූපදින, උපන්නාශ්‍රව ගෙවි යන, නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩි දියුණු වෙන. යම් වූ මනසිකාරයක් යෝනිසෝ මනසිකාරයක් ඇතොත් මෙන්න මේ යෝනිසෝ මනසිකාරය දැනගත්තොත් හඳුනාගත්තොත් මතු කරගත්තොත් ශාසන ප්‍රතිලාභය එතනයි තියෙන්නේ. ඊට වඩා වෙන මොකුත් නෑ. අපිට වෙන කිසි දෙයක් නෑ. අවශ්‍ය කරන්නේ යෝනිසෝ මනසිකාරයේ කියන මේකම එක ධර්මතාවයේ විතරයි. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන් හඳුනා ගන්න. හේ අපි එහෙම කියන්නේ යෝනිසෝච මනසිකාරන්තෝ පාමොජ්ජං ජායති බෞද්ධස්ස පීති ජායති පීති මනස්ස කායම් පිපස්සම් භති පස්සද්ද කායෝ සුඛං වේදි සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතෝ වික්ඛු යතා භූතං පජානාති යතා භූතං පජානන්තෝ නිබ්බින්දති නිබ්බින්දං විරාජ්‍යති විරාගා විමුක්ති විමුක්තම් විමුක්තමිති ඥානං හෝති කේනා ජාතෝ සිතං භක්මචරියං කතං කරණීයං නාපරං මිත්තත්තායති පජාන. දැන් නුවණින් මෙනෙහි කරනකොට කොහෙද ගිහිල්ලා නතර යන්න ඕන ඉහළම තැනට ගිහිල්ලා. ජාතියේ සේ වූ බව බඹසර රැස් නිම වූ බව අනුපාදා පරිනිර්වාණය පිණිස තව කල යුත්තක් නැත කියන බව නුවණින් දකින තැන දක්වා මෙහාට ගෙනියනවා. එතකොට යෝනිසෝ මනසිකාරයේ නැතුව ඔය අනිත් එක කාරණාවක්වත් ලැබෙන්නේ. ඒ ඔක්කොම ප්‍රමෝදයේ ප්‍රීතිය පස්සද්ධිය සැපය සමාධිය යථාභූත ඥාන දර්ශනයේ නිබ්බිදා විරාගයේ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය මේ ඔක්කොම ලැබෙන්නේ තන්නේ යෝනිසෝ මනසිකාරයේ තුල. එතකොට යම් කෙනෙක් මෙන්න මේ ඉලක්කය හඳුනගෙන මේ ඉලක්කය උදෙසා ලැබිච්ච අවස්ථාවක් සේ හඳුනාගෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක එකතු වෙලා මේ අරමුණක් ඉටු කරගන්න ගමන් අර යෝනිසෝ මනසිකාරයෙන්ම අවසානයේ දක්වා ඵල නෙලා ගන්නට උත්සාහවත් වෙන තව පිරිසකට උපකාර වෙමි
ඒ කල්යාණ මිත්‍ර යන් වහන්සේලාටත් අත්‍ය පහසුකම් ටික සැලසලා උන්වහන්සේලාට සප්පාය කරුණු සකසලා දීලා නුවණින් මෙනෙහි කිරීමේ කාර්යයට දායක වෙනවා. දායක වෙන ගම තමන්ගේ ප්‍රතිලාභයක් තියෙනවා. තමුන්ට ඒ යෝනිසෝ මනසිකාරය පිළිබඳව අසාධාරණයි. මාතික මාතාව ඒ දේ කළා. හාමුදුරුවන්ටත් පෙර ඇයට පුළුවන් වුණා මගඵල නිවන් අවබෝධ කරගන්න. එතකොට මෙන්න මේ වගේ පින්කම් තුල අපට පුළුවන්කම තියෙනවා ඇත්තටම මේ හැම සැපකක්ම මානසිකාච සම්පත්ති දේව ලෝකේච යාරති යාච නිබ්බාන සම්පත්ති සබ්බ මේතේන ලබ්ධති. මිනිස් සැප දෙව් සැප නිවන් සැප මේ හැම සැපතකටම මඟ හදා ගන්න පුළුවන්. පින්කමේදී නායක පාර්ශ්වයේ ඉලක්කය කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මය අහගෙන යෝනිසෝ මනසිකාරය හදනවා. ඒක හඳුනා ගන්න බැරි වුණා කියමුකෝ. ඒ උදෙසා කළ ක්‍රියාකාරකම් ටික කුසල් නෙමෙයි. ඒවා අපායට ගෙනියන ඒවා නෙමෙයි. තිරිසනෙක්, පෙරේතෙක්, අසුරෙක්, නිර්සතෙක් කරන ඒවා නෙමෙයි මේ ක්‍රියාකාරකම්. ඒ ජීවර පිණ්ඩපාත සේනාසන ග්‍රහණ ප්‍රත්‍යයන් සිව්පසයෙන් කරන උපස්ථාන. ඒවා දුගතියෙන් වළක්වලා සුගතිය සුරක්ෂිත කරන කුසලතාවයන් වෙනවා. දැන් අපි ප්‍රධාන ඉලක්කය අතහැරලා નિરાයාසයෙන් ලැබෙන දේ බලාපොරොත්තු වෙන ඒකේ පොඩි අසම්පූර්ණ බවක් තියෙනවා. අපි මේ මතක් කරන්නේ ඉදිරියට කටින පින්කම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි එතනටත් අර්ථය මතුවෙන විදිහට. ඉතින් මේ පින්වතුන් පරිපූර්ණ ආකාරයෙන් ඒ ඉලක්කය සාධනය කරගන්න බැරි වුණත් ඒ වෙනුවෙන් උවමනාවක් තිබුණා. එය මුල් කරගෙන මේ වස්සාන සමය තුල යුතුයකම් හා වගකීම් රාශියක් දැරුවා. ඉතින් මේ ඉලක්කය සඵල කරගත්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හාමුදුරුවන්ට ඉස්සෙල්ලා උපාසිකාව නිවන් දැක්කම අනාගාමී වුණා නම් අපි දන්නේ කොහොමද මේකෙන් මොතුන් අපිටත් ඉස්සෙල්ලා ඒ කාර්ය කරගන්නද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවනේ. කොහොම වුණත් මේ පින්කම් ගැන කතා කරනකොට මා අනුසස් දේශනාවක් අපට ධර්ම සාහිත්‍ය තුළ අහන්න ලැබෙනවා. ගිරිරාජ සමංගාසින් සංගේ දේති තිතිවරේ ඒකස්ස කටින දානස්ස කලං නාගති සෝලසින්. මහමෙරු පර්වතයේ අපේ ධර්ම සාහිත්‍යයේ උසම කඳු ඇටිය එවරස්ට් මහමෙරු පර්වතය. ඒක බොහෝ දෙනෙක් හිතනවා මනක් කල්පිතයි. කොහොම වුණත් තමයි අපි මහා මේරුව කියන එකෙන් අදහස් කරන්නේ ඔක්කොටම වඩා උස තැන කියලා.
ඒ ඔක්කොටම වඩා උස වූ මහා මේරුවටත් වඩා තුන් සිවුරු ගොඩ ගහලා පූජා කළොත් ඒක කොච්චර ලොකු පින්කමක්ද. හැබැයි ඒ පින්කම ස්වල්ප වෙනවා කටින පින්කම. කලං නාගති සොලස් කලාවෙන් එකයි කටින පින්කමට සාපේක්ෂව ඒ පින්කමේ වටිනාකම. යාවතා සබ්බ පරික්ඛාරේ සංඝස්ස සතතං ලදේ ඒකස්ස කටින දානස්ස කලං නාගති සෝලසින්. ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන අෂ්ට පරිස්කාරයට ඇතුළත් දේ සහිතව තව යම්තා පුද පිරිකර වේ නම් මේ සියලු දේ දිනපතා සියක් කවුරුද පූජා කළොත් ඒක මහ පින්කමක්. හැබැයි මේ පින්කමේ වටිනාකම මේ පින්කමෙන් 16 එකක්. එහෙනම් මේ පින්කම මේ තරම් වටිනාකමක් හැදෙන්නේ කොහොමද? මේ එකම චීවරයක් පූජා කරලා සිවුරු කන්දක් පූජා කළාට වඩා අටපිරකර කන්දක් පූජා කළාට වඩා වැඩි ආනිසංස ලැබෙන්නේ කොහොමද? ඒක නිකම් සිවුරක් නෙමෙයි. කොහොම වුණත් පින්වතුනි සිවුර කියන්නේ මහා ආශ්චර්යමත් ආශ්චර්ය දෙයක්. කෙනෙක්ව මැරෙන්න නොදී ජීවත් කරවනවා. මම එහෙම කිව්වහම හිතන්න එපා මේක දාගත්තාම අනිත් හැමෝම කන්න බොන්න ගෙනල්ලා දෙන නිසා මැරෙන්නේ නැතුව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් උපායක් කියන්නේ නෑ. ඒකත් එහෙම වෙනවා. ගෙහි ඇත්තේ රහත් වුණා. ඒ රහතන් වහන්සේ සිවුරක් දරාගත්තේ නැත්තම් ආයුෂයේ දින 7යි. දින 7කට වඩා ජීවත් කිරීමේ හැකියාව තියෙන්නේ අර ධර්ම ශක්තිය තුල නෙමෙයි චීවරය තුල. චීවරය දරුවේ නැත්තම් දින 7කින් පිරිනිවෙන්න වෙනවා. චීවරය දරුවොත් රහතන් වහන්සේ නමක් හැටියට ලෝ වැඩ ඉන්න පුළුවන් ආයු කර්ම පවතින තාක්කල්. ඔය අනිත් අයගේ ඇඳුම වගේ නෙමෙයි මේ ජීවිතය මෙන්න මේ වගේ මහානුභාව සම්පන්නයි. එනිසා ඒ ජීවර අතරේ වැඩි ආනිසංසගෙන දෙන චීවරයක් කටිනේ. පඨවිරිවන ජාතු කම්පති නචලති මේරුරිවාති වායුනා වජිරමිවන විඤ්ඤති ගණං සමිදමතෝ කටිනං තිඋච්චති. කටිනේ තද බව බලවත් බව මෙසේ කියවෙනවා. මහ පොළව නොසෙල් වෙනවම නෙවෙයි සෙල වෙනවා. හැබැයි හැමතිස්සෙම ඕන කෙනාට හොලවන්න පුළුවන් එකක් නෙවෙයි. හෙලවෙන්න ඕන කරන හේතු පරිනිර්වාණ සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. එතකොට මේ පින්කම
මහ පොළොව වගේ ගොඩවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම වජ්‍ර පර්වතය පඨවි සමෝනෝ විරුද්ධති මහ පොළොව වගේ. මේක සොලවන්න පහසු එකක් නෙමෙයි. නචලති මේරු රිවාති වායුන මහා මේරු පර්වතේ මහා පර්වතයක් හුලඟින් සොලවන්න බෑ. වජ්‍ර පර්වතයේ බිඳ දමන්න බෑ. මෙන්න මේ වගේ ඝනයි තදයි කපිනේ. හැබැයි මේ කටිනය ගැන කතා කරනකොට ඍජුව මේ කටිනේ ආනිසංස පෙන්නලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. දැන් හිතන්න එපා පොඩි ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න එපා. එහෙනම් අපි මෙච්චර වේදන් කරලා තියෙන මේ කාටවත් ආනිසංස ලබන්නේ. ඒක නම් එහෙම තමයි. අනාමත්තචාර අසමාදානචාර ඝන භෝජන යාවදත්ත චීවර යෝචිතත්ත චීවර උපාද කියලා ශික්ෂාපද පහකින් නිදහස් මාස පහක් සැහැල්ලුවේ දිවි ගෙවීමේ ඉඩ කටුනයක් අතුරන භික්ෂුවට ලැබෙනවා ඒකාන්තයේ නිත වශයෙන්. උදළු ආනිසංස ලැබෙන්නට කටිනයක් පුදු දායක පින්වතුන්ට ඒ චීවර ලැබපු ඇත්තන්ට එහෙම ලැබෙනවා නම් ඒ චීවරය පූජා කළ ඇත්තන්ට නැහැ කියන්න බෑ. නාගිත මහරහතන් වහන්සේට සාක්ෂි දරනවා. බුදුරජාණන් වහන්සේ චද්දන්ත විල්තරට අනෝතත්ත විල්තරට භික්ෂූන් වහන්සේලා රහතුන් වහන්සේලා 500ක් වඩමවාගෙන ගිහිල්ලා විමසීමක් කළා. මානෙනි නුඹලා මේ සංසාර ගමනේ කළ මහානිසංස ලැබූ යම් විපාක දෝ මහපින්කමක් තියනවාද කියලා. ඔන්න ඔය වෙලාවේ නාගිත මහරහතන් වහන්සේ කළ දේශනාව අනුසාරයෙන් තමයි කටිනානිසංස පිළිබඳව හිමගා කරුණු කාරණාවන් අපට අහන්න කියවන්න දකින්න ලැබෙනවා. අපි මේ දේශනාව කොතනද තියෙන්නේ කියලා සෙවිය යුතුනේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තේරාපදානයේ තුල ඒ පින්කමට ලද ආනිසංස වෙන වෙනම දක්වලා තියෙනවා. මේ පින්කමේදී ඒ පින්කම් ටික ඔක්කොම කරන නිසා ඒ ටික එකතු කරලා නාගිත අපදානය ටිකක් සංවර්ධනය වෙලා තියෙනවා. එහිදී කියවෙනවා කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මාකප්පේ නාමිජානාමි දුක්ගති. මම කටින දානයක් පූජා කරලා මහ සංඝරුවන්සේ ඊතෝ තින්සේ මාකප්පේ මහා කල්ප 30ක් දුගතිය දැක්කෙත්
දුගතිය දැක්කේ නැහැ කියනවනම් ඒ මනුස්ස ලෝකයේ වෙන්න බෑ. මනුස්ස ලෝකයට නම් දුගතිය පේනවා. තිරිසන් දුගතිය පේනවා. ඉඳ හිට പ്രേත ලෝකයක් හම්බ වෙනවා. අසුරයොත් ඉඳලා ඉట్లా කාට හරි මුණ ගැහෙනවා. යක්ෂයෝ රාක්ෂසෝ අපාය පේනවා. එහෙනම් මනුස්ස ලෝකයට එහා ගිහිල්ලා හිතෝ තින්සේ මහා කල්ප කියලා මෙබඳු ආනිසංස ලැබුවා කියන්නේ. අත්තරසං කප්පානං දේව ලෝකේ රමාමං අසීතං චතුක්කන්තුං චක්ඛවත්තියෝසයං 18 කල්පයක් දෙව්ලොවේ ගියා. අසීතින්ව චතුක්ක 80 වාරයක් සක්‍රය වෙලා ගන්න. මෙබඳු ආනිසංස ලැබුවා මේ පින්කම. චක්‍රවර්ති රාජ්‍ය ලැබපු වාර ගණන බොහෝමයි. එතකොට මෙවන් ආනිසංස ලැබුණා කියන මේ පිටකම. ඒ විතරක් නෙවෙයි. ද්වේ භවේ උපපජ්ජාමි දේවෝ පිච්ච මානුසී අඤ්ඤං ගතින් නජානාමි කටින දානස්සිදං පලං උපන්නනම් භව දෙකක එක්ක දෙවියෙක් වෙලා එක්ක මිනිස්සෙක් වෙන තැනකට ගියේ. මිනිස්සෙක් වෙලා උපන්නා ද්වේ කුලේ උපපජ්ජාමි කත්තියේ චාපි බ්‍රාහ්මනි හීනේ කුලේ නජානාමි කටින දානස්සිදං පලං එක්ක ශාස්ත්‍රීය කුලයේ උපන්නා එක්ක බ්‍රාහ්මණ කුලයේ හීනේ පහත්තේ සම්මත කුලයක නම් මම උපන්නේ ඒ ලැබූ ආත්ම භාව තුළ ලැබූ සලුපිලි පිළිබඳවත් කියනවා. චක්ඛවාල මුපාදාය මහින් සාගර කුණ්ඩලං කොම දුස්සේ විචාදියං කටින දානස්සිදං පලං මේ මහ පොළොව මහ සයුර වසාලන්න මට ලැබිච්ච සුදු සලු ඇතුරුවන ඉඩමදි. ඒ තරම් මේ සංසාර ගමන මේ ජීවරයක් පූජා කරලා සලු පිළිගන්න. යත්ථ යත්ථුපපඤ්ඤාමි යෝහං දේව මානුසේ තස්සේව බද්ධ කම්මස්ස පත්තෝ සියමතං පදං උපන් හැමදාම
කාටවත් අප්‍රිය වූෙක් නම් උනේ නැහැ. කාටවත් අමනාප වූෙක් උනේ නැහැ. මම හැමෝටම ප්‍රිය වුණා. අවසානයේ මේ කුසල හේතුවේ නිවනද සාක්ෂාත් කරගත්තා කියලයි මේ කියවෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන දැන් මේ ගාථා ටික ඇහෙනකොට මොනතරම් ආනිසංසද කොච්චර කාලයක් දැන් දෙව්ලෝ මිනිස්ලෝ සරිසරමින් වසන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපිට සතර ආපායේ යන්නේ නැතුව මේ තැනක රැඳෙන්න පුළුවන් නම් ඒ වටිනාකම තියෙනවා. හැබැයි මනුස්ස ලෝකයේ කියන්නේ ඔය තරම්ම සැප තියෙන තැනකුත් නෙමෙයි. දැන් මේ දිනවල හැමෝම පෙන්නන්න හදන මූණ වහගෙන ඉන්නකොට ඔබ ලස්සන කරලා මේ සුතුරු කරලා නැති දත් දාලා ඔක පෙන්නන්න හදනවා. දැන් හැමදාම ඔක තිබුණොත් දත් දාන්න ඕනේ නැහැ අපිට. අය ඔක පෙන්නන්න ඕන නිසානේ ඔක දාන්නේ. සල්ලි රුපියල් 4000ක් වේදම් කරලා මාසෙකින් වහලා තියා ගන්නවා නම් ඔකට අපි වේදම් කරන්නේ නැහැ. එතකොට අපට පේනවා මේක දිරනවා. දැන් සෝමදාස මහත්මයා සෝම පෙරේරා අම්මා දැන් හොඳටම දිරලා දැන් 86 ඉක්මවාගෙන යනවා. දිරනවා. ඉස්සර මෙහෙම නෙමෙයි. හරි ජව සම්පන්න. සෝමදාස මහත්මයා දිහා බැලුවාම අද බැලුවත් හිතාගත්ත එක එදා කොහොම ඇත්ති කියලා. අදත් බොහොම ජව සම්පන්න බවකින් ඉන්නවා. බොහොම අමාරුවෙන් ගිතන්න ඕන ගෙට ඉබ්බත් දාලා තමයි රඳවගන්නේ. අදත් නගරේ පැත්තට යන්න ඕනේ ඉඳලා ඉట్లా පත්තරයක්වත් දෙන්නේ. ජව සම්පන්න. හැබැයි අපට පේනවා යම් ප්‍රමාණයකින් හෝ දිරා යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් මේ කය ලෙඩ බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනං අත්ථීමස්මින් කායේ විවිධා ආබාධා උපත. මේකයි විවිධා ආබාධ. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ. කොච්චර රෝග කියලා ඉවර කරගන්න. අලුතෙන් එකතු වෙච්ච එක තමයි කොරෝනා. මේ අලුත්ම ලෙඩේ. ඒවෙන් අලුත් ප්‍රභේදත් ඇවිල්ලා තියෙනවා. ඒ ඔය ඔක්කොම කොහෙටද හැදෙන්නේ? මේ කයට බුදුහාමුදුරුවෝ වදාළේ කොහොමද? රෝග නිද්දං පදං පුරා. රෝගයේ නැමැති කැදැල්ලක් කුරුල්ලගේ කැදැල්ල. මේක කාගේ කැදැල්ලද? රෝග නැමැති කුරුල්ලගේ කැදැල්ල. රෝග නැමැති කුරුල්ලගේ කැදැල්ලට අපි මං කියනවා. අපි මම කියනවා. මේ මම කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? රෝගේ නැමැති කුරුල්ලගේ කැදැල්ල. දැන් කුරුල්ල කොහෙද වසන්නේ? කැදැල්ල. එයාට ඉන්න තියෙන කැදැල්ල. ඉතින් අපි ඒ කැදැල්ල මගේ කරගෙන තමයි ඉන්නේ. ඉතින් විවිධ ගණයේ කුරුල්ලෝ ඇවිල්ලා ওই කැදැල්ල වහනවා. මේ දවස්වල වහපු බොහොම භයානකම අවලස්සනම කුරුල්ලා තමයි COVID-19. කරන්න දෙයක් නෑ යාට වහන්න තියෙන තැනනේ. එතකොට අපි කැමති වුණත් අකමැති වුණත් මේකයි. ඒකට මනුස්ස ලෝකේ කියන්නේ දිව්‍ය ලෝකේ කියන්නේ
ජාති ජරා ව්‍යාධි මරණයෙන් නිදහස් වෙච්ච තැන නෙමෙයි. හැබැයි සතර අපායට සාපේක්ෂව වැඩි මුලක් තියෙනවා. වෙන මොනවත් නෙමෙයි. බුදුවරු පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකේ. කල්යාණ මිත්‍රයෝ ශාසන ධර්මයක් තියෙන්නේ මනුස්සයා. සසරෙන් එතර වෙන්න ධර්මයේ තියෙන්නේ මනුස්සයා. අර ස්වභාවික විපත්ති කොහෙද තියෙනවා. හැබැයි ඒ අතරේ වෙන තැනකින් ලබන්න බැරි මහා සොඳුරු ලාභ මේ මනුස්ස ලෝකේ තියෙන නිසා මනුස්ස ලෝකෙ වටිනවා. මනුස්ස ලෝකෙ හොඳයි. නිවන් දකින්නක අනුපාදා පරිනිර්වාණයෙන් ඉරිනි වෙනකම් මිනිස් ලෝ දෙව්ලොව හොඳයි යහපත්. පින් කුසල් වඩා ගන්න ඉඩ මේ තැන පවතුන නිසා. එතකොට දැන් කටිනයට ලැබෙන ආනිසංස කල්ප ගණනින් මහා විපාක ගෙනත්. හැබැයි ඔය විපාකය ලැබෙන්න නම් කොහොම හරි සිවුරක් පූජා කළාට නම් ඒක ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට බුසල් ගණන් මහා අස්වැන්නක් ලබන්න කියලා පුතනකාරි කැලේකට ගල් තලාවක වැලි පොළොවක වැපුරු බලාපොරොත්තුව මහා අස්වැන්නක් ලබන්න පුළුවන් ලැබෙන්න නම් ලැබෙන තැන වපුරන්න. තැන විතරක් මදි. ලැබෙන විදිහට ඒ වැපිරීම කරන්න. කෙත හොඳ වෙන්න ඕන, බීජ හොඳ වෙන්න ඕන. සියලු කටයුත්තේ ගොවියා දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ සාධක තුන එකතු වෙච්ච තැන සාරවත් අස්වැන්නක් ලබන්න පුළුවන්. ස්වභාවික විපත් නොවන ස්වභාවික විපත්තියක් නොවන. එතකොට කෙත નિසරුණු අස්වැන්න බලාපොරොත්තු ආකාරයෙන් ලැබෙනවා. කෙත මුණ උනත් බීජ නරක් වුණොත් බලාපොරොත්තු අස්වැන්න ලැබෙන්නේ. බීජයි කෙතයි දෙකම හොඳයි. ගොවියා දක්වන අලසනුවට උණු සරුසාරාසන ලබන්න බැහැ. දැන් තේරෙනවා දාස්වන්න ලබන්න නම් මෙන්න මේ සාධක තුනක් එකට එකතු කරන්න ඕනේ. මේ පින්කමේදී කියපු අර කියන ආනිසංස දුගතිය දකින්නවත් නැතුව සුගතිය තුල ස්ථාවර වෙලා මහසප විදලා නිවන දක්වා ඵල ලබා ගන්න නම් ඒ බඳු අස්වැන්නක් ලැබෙන විදිහේ වැපිරීම කළ යුතු වෙනවා. වපුරන්න නම් හොඳ කෙතක් ඕන. කෙත තිබුණට බෑ. ඉබනල්ලේ වපුරන්න බෑ. කෙත සකස ගන්න වෙනවා වපුරන්න සුදුසුසු. සුදුසුසේ සකසගත් කෙතේ වපුරන්න හොඳ බීජයක්. හොඳ බීජ සකසගත් සරුකෙතේ වපුරලා අස්වැන්න ලබන්න බෑ. වපුරලා ගෙදර එනවා
ගොවියා අස්වැන්න බලාපොරොත්තු. වතුර හැරෙන්නේ, වතුර කඩලා අයින් කරන්නේ, වල් කළ ඉවත් කරන්නේ, වපුරපු බීජ ටික කුරුල්ලෝ ඇහිගෙනවාද කියලා බැලුවේනේ. වනසතුන්ගෙන් රැකගත්තේනේ. අතිරේක තෙල් පෝර අවශ්‍ය නම් ඒවා යොදලා කුඹුර සකසගත්තේනේ. නිසි වෙලාවට කපා පාගත්තේ නැත්තම් සරු කෙටේ වපුරපු සරු බීජ වලට කුමක් වෙන්නේ? අස්වැන්න ලබන්න බෑ ගොවියා දක්ෂ වෙලා. ගොවියා දක්ෂ වෙන්නට ඕන, අනලස් වෙන්නට ඕන, නුවණැති වෙන්න ඕන. මෙන්න මේ කාරණා ටික ඔක්කොම එකතු වුණොත් එතන මේ බලාපොරොත්තුව සඵල කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ කරන පුදු මහ පින්කම් වලදී ඔන්න ඔය වගේම සාධක තුනක් ගැන අපි මතක තියාගත යුතුයි. කෙත බීජ ගොවියා වෙනුවට දායකය. මෙන්න මේ සාධක තුන ඕන ඔය කියන ප්‍රතිඵල ලබන්න. දායකයා දක්ෂ වෙලා අනලස් වෙලා නැති වෙලා තියෙනවා. දෙන දෙයක් දෙහිමි වෙලා තියෙනවා. දෙන අයත් බාර ගන්න අය ඒ අය අර්ථ සපයාගෙන තියෙනවා. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියන අනුත්තර වූ පින්කෙතක් වෙලා තියෙනවා. අනුත්තර වූ පින්කෙතේ ධාර්මික උපයාගත් බීජ දක්ෂ දායකයාට පුළුවන් වුරලා මහා සෙන්නක් ලබා. එතකොට දැන් මෙන්න මේ පින්කම් වලදී මෙන්න මේ සාධක තුන එකතු කරන්න. මේ සාධක තුන එකතු වෙන්න ඕන. අපි දන්නවා අතීතයේ දිහා බැලුවාම නම් අපදාන පාළිය පෙරලා බැලුවොත් මේ වස්සාන සමයත් එක්ක ඒ නික්ලේශී හදසංතාන තුළින් මතුවුණු අදහස් ගීත ස්වරයෙන් වගේ ඒ දාන පිට වෙච්ච හැටි ඒ ස්වභාවික පරිසරයේ සොඳුරු බව දකිමින් තමන් ලද ආධ්‍යාත්මික සුවයේ වින්දනය ලෝකයට ප්‍රකාශ කළ ආකාරයේ දිහා බැලුවාම අපට පේනවා මේ වස්සාන සමය තුල ඒ සරුකෙත් සැකසිත හැටි වස්සාන සමය ආරම්භයේදී භික්ෂූන් වහන්සේලා අධිෂ්ඨාන පූර්වකව මේ වස්සාන සමය තුල මග්ගඵල නිවන ඉලක්ක කරගෙන පිළිවෙතින් හැසිරෙනවා නම් ඒ පිළිවෙතෙහි හැසිරෙන භික්ෂුවට නම් දායකයා උපස්ථාන කරන්නේ ඒ භික්ෂුව උපස්ථාන ලැබෙමින් තමන් දන්න දේ ස්වල්ප වශයෙන් හෝ කියා දෙමින් දායකයාද දැනුවත් කරවමින් දහමෙහි ගුණේ පිහිටුවමින් ඒ කාලවකවානුව යෙදෙනවා නම් මෙන්න මේ අවශ්‍යතාවයන් ටික සිද්ධ වෙන ආකාරයෙන් අපට මේ පින්කම් කරගන්න ලැබෙනවා නම් ඔය කියන ආනිසංස ටික ලබන්න බැරි ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි
පින්කමේ ආනිසංස ගැන කතා කරනකොට නිතරම සැලකිලිමත් වෙන්න ඕන. මෙබඳු ආනිසංසයක් ලැබෙන්නේ කොහොමද? ලැබෙන්නේ කොහොමද? හැමෝටම ලැබෙනවද? කොහොම කළොත්ද ලැබෙන්නේ? කොහොම කොළ අයටද මේ ආනිසංස ලැබෙන්නේ? කොහොම කළ අයටද මේ ආනිසංස නොලැබෙන්නේ? විචාරශීලී වෙන්න ඕන. නුවණින් විමසිය යුතු වෙනවා. මෙන්න මේ හැකියාව, මෙන්න මේ කුසලතාවය වැඩි දියුණු කරමින් අපි වස්සාන සමයක් ගෙවා දමන්නට පුළුවන් වුණොත් අන්න ඒ හැකියාව මත අපිට පුළුවන්කම තියෙනවා මේ මහානිසංසදායී පින්කමේ පින්ඵලක්දී. ඉතින් අපි විශ්වාස කරනවා මෙවර මේ පින්කමේදී පුළුවන් තරම් කාර්ය බහුලත්වයේ පුතෙක් තිබුණා. මේ පිනතියන් ඒ තුල යම් දුරකට හෝ රැඳෙන්න, ඒ තුල උත්සාහවත් වෙන්න, පිළිවෙතේ හැසිරෙන්න කිසියම් මහන්සියක් දරන බව, උවමනාවක් ඇති බව අපට පෙනෙනවා. මතු විපාකේ එළුණු සිටින්ම කරන ක්‍රියාවක් බවට අපට හඳුනා ගන්න තිබුණේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවර මේ පින්කම උතුම් අරමුණු සඵල කර ගැනීම සඳහා කළ පින්කම. ඉතින් මේ පින්කම තවත් පැත්තකින් ගන්නකොට කුටවේදී පින්කම. මේ පින්කමේ වැඩි අයිතිය යන්නේ ලීලා පෙරේරා නෙවෙයි. එතුමිය මිය ගියත් මේ පින්කමට සල්ලි කියලා කිව්වා. එනිසා මේ පින්කමේ වැඩි බර, වැඩි ආනිසංස යන්නේ නම් මේ පැත්තට. ඒ අම්මා තමයි මේ පින්කමට ඉඩ හදලා ගියේ. ඒ වගේම සෙන්දනායක මහත්මයා මේ පින්කම මේ ඉක්මනට නොකරෙන්න තිබුණා. චිත්‍රානි චින්තා සෙන්දනායක මෙතිනි ජීවත් වෙන තියන. එතුමියගේ අමහාවෙන් හිස්සෙත් ඒ ජීවිතයට මේ සංසාර ස්වභාවය හොඳින් තේරුණා. අපි හමු වෙනවා වෙන්නේ මේ ජීවිතයේ අර්ථය වැටෙනවා. ඒ නිසා මේ වගේ පින්කමකට එක් වෙන්න හිතුණා. කොහොම හරි මේ හැමෝම මහ ධනයක් වැය කරලා මහ පින්කම සිද්ධ කළා. මේ පින්කමේ ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා අපිට දින ගණනක් කියාගෙන ගියා ඉවර කරන්න බැහැ. ඒක මිත්‍යාවක් නෙමෙයි. අපි ඇසල පොයේ දවසේ ඉඳලා අඩුතරමේ කල්පනා කළොත් අපි මේ ශාසනය උදෙසා පූජා කර දේවල් බුලත් නැත්තේ ඉඳලා වෙන ආනිසංසනේ. ඔය වේර්පාණේ ආමුතුරු ලියපු පොතක් තියෙනවා එක එක පින්කමට ලැබෙන ආනිසංස. කියවලා බලන්න. පූජා කරපු දේවල් වෙන වෙනම සටහන් කරගෙන බුලත් පිදුවාම ලැබෙන ආනිසංස මොනවද? දෙහෙත් පිදුවාම ලැබෙන ආනිසංස මොනවද? ගිලන්පස පූජා කළාම
ආහාර පාන කැවිලි බලතුරු පූජා කළාම ලැබුණු ඒ ස්ථානයක නඩත්තුව පැවැත්ම සඳහා දායක වුණා මොනවද? ඒ ආනිසංස වෙනම බැලුව මහා ආනිසංසයි. ආනිසංස ගොඩයි. කියන්න බැරි තරම් මහා ආනිසංස ඒ තුළ ගොඩ නැගෙනවා. මොකද මේක සිවුරක් විතරක්ම නෙවෙයි. යුද්ධයකදී රජු ජීවත්‍රායෙන් අල්ලගත්තොත් මුළු රාජ්‍ය රටවැසියන් සිවුරඟ සෙනගත් ඒ ජීවත්‍රායෙන් අල්ලාගත්ත රජුතාවනට අයටත් මේ කටිනේ කියන එකක් අපි ගන්නකොට ඒහා යටත්ව පවතිනවා මේ මාස ගණනාවක් මුළුල්ලේ කළ කායවත් මනෝ ක්‍රියාකාරකම්. ඒ කායවත් මනෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ලොකු කුඩා වස්තු සම්පත්. මේවා ඔක්කොම පින්කම් කුසල් කියන ගණයට යනවා. මෙන්න මේවත් එක්ක තමයි මේ කුසලයේ ගැන කතා කරන්නේ. නිසා කාටද කියන්න පුළුවන් මේ පින්කමට එකතු වුණු දා පටන් නොකලේ මොන පින්කම කියලාද? දාන, සීල, භාවනා. දස පුණ්‍ය ක්‍රියාවට වැටෙන මහා පින්කම් සිදුවනවා. එනිසා මෙන්න මේ පින්කම් සමූහයක් එක්ක කළ පින්කම්. එතකොට දැන් අපි ඉගෙන ගන්න ඕන අපි මේ මහා බලාපොරොත්තු සහගතව මේ ජීවිතේ පූජා කළේ කාටද? දාන සේවනයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලාට සිවුරක් පූජා කරන්න නම් කිසි අමාරුවක් නැහැ. දැන් අනිවාර්යයෙන් කියලා සිවුරක් ගෙනයව පූජා කරනවා. කටුළු සිවුරක් එහෙම පූජා කරන්න බැහැ. මාස 3ක් බලන්න. මාස 3ක් බලන් ඉඳලා තමයි ඒක කරන්න පුළුවන්. ඒකත් හැමෝටම බෑ. ස්වාමීන් වහන්සේලා අතර ගිවිසුමකට එනවා. මාස 3ක් තුල පුදුමහත් යුතුයකම් වගකීම් රැසක් හැවරෙනවා. ඒ යුතුයකම් වගකීම් ටික ඉටු කරලා තමයි මේ අවස්ථාව උදා කරගන්නේ. නිසා මාස 3ක් ගෙවන්නේ නැතුව මේ පින්කම කරන්නේ. මාස 3 ගෙවිලක් බෑ. ඒ ගෙවපු මාස 3 තුල පොරොන්දු යුතුයකම් වගකීම් ඉටු කරලා තියෙනවා. අන්‍යෝන්‍ය සබඳියාව මතයි මේ පින්කම කෙරෙන්නේ. අතීතයේ අපේ රටේ ගිරිපින්බල තිස්ස විහාරයේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලා විසින් මේ වස්සාන සමය තුල දායක පාර්ශ්වයේ කෙරෙහි මහා කරුණාවකින් පිළිවෙතේ ඇසිරෙලා සියලු ස්වාමීන් වහන්සේලා අරහත් ඵලයේ පිහිටි අවස්ථාවක් ගැන කියනවා. ලජ්ජිතිස්ස රජුගේ කාලේ ධම්මා කියලා වසියක් හිටියා. ඒ මුළු ජීවිතේම කලේ අනුන්ගේ කුලිය නෙමෙයි කරන්නේ. ඒට කළ කුලියට වී කොටපු කුලියට අලුත් රෙදි කඩක් නෙමෙයි පරණ දිරච්ච රෙදි කඩක් කරනවා. තරමක් අලුත්. ඇය මේ වස්ත්‍රය අතට ගත්තාම මතක් වුණා මගේ ඇඳිවට හොඳටම දි รา පත් වෙලා අඬ දාලා මහලා තියෙනවා. හැබැයි මගේ රෙදි කඩටත් වඩා දි รา පත් වෙලා අර විහාරේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය. මගේ රෙද්දන තව රෙදි කෑලි ටිකක් එකතු කරලා අමුණගෙන අදින්න පුළුවන්. මට ලැබිච්ච මේ වස්ත්‍රය උන්වහන්සේලාට පුදුමයි.
ධම්මාවසිය ආරාමයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට වස්සා වාසිකයක් කොට මේ ජීවරේ පුදා. භික්ෂුන් වහන්සේලා එකට එකතු වුණා. මේ අම්මගේ මේ පූජාව ගැන විශ්මයටපත් වුණා. එයයි කතා කළා මේ අම්මට මේ පූජාව කරලා මහානිසංසයක් ලැබෙන්න ඕන. මේ අම්මට මහානිසංස ලබන්න පුළුවන් විදිහේ ආනුභාව ගුණ ඇති කාටද? කොයි ස්වාමීන් වහන්සේද කියන්නේ කියලා වෙන වෙනම විමසලා බැලුවා. කවුරුත් මගපල නිවන් අවබෝධ කරලා. වැඩිහිටි ස්වාමීන් වහන්සේ කිව්වා නෑ හොඳයි අපි ඔක්කොම එකතු වෙලා මේක ජීවරයක් කරමු. මට දෙන්න. මං ඒ අම්මට යුතුයකම කරන්න. උන්වහන්සේ සිවුර අතට අරගෙන කල්පනා කළා මේ අම්මා මා මේ ලෝකෙට දිවි කළා. ලොකු අම්මා, කුංචි අම්මා. මගේ අක්කත් නෙවෙයි නංගිත් නෙවෙයි. නෑ. ඒ අම්මගේ ඇඳුම දිරලා තියෙන්නේ මට මෙච්චර සැලකුවේ. අපින් වෙන යමක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සංසාරයේ දෙන්නේ නිවන් දක්නාතුරු සපතක් බලාපොරොත්තු. ඒ සපත ලබා දෙන්න තරම් මම අද සුදුසුෙක් නෙමෙයි. මම මේ සිවුර ඇඳගෙන ඒ සුදුසුකම ගන්නවා කියලා භාවනා කරන්නේ. නබෝ වේලාවකින් උන්වහන්සේ රහත් වුණා. ඒ සිවුර අනිත් හාමුදුරුවන්ට දුන්නා. උන්වහන්සේත් ඒ විදිහේම අධිෂ්ඨාන කළා. නබෝ වේලාවකින් අවසානයේ සියලු ස්වාමීන් වහන්සේලා මේ අම්මා කෙරෙහි කරුණාවමයි පුදවාගෙන පින්කම සිද්ධ කරන ලක්ෂ්‍යදීප රජු පොඩි ශේෂක් තිබුණා. හැබැයි අන්තිමේ ඉහළින්ම සිවුරක් ලෙලා දෙනවා. රජුරු ඇවිල්ලා ඇහුවා මෙච්චර පොඩි සියෙද්දි මොකද මේ සිවුරක් දෙලා නැත්තේ? මහරජවරු නිකන් සිවුරක් නෙවෙයි. උකාරහත් ගජය. උකාරහත් ගජය. සාමීන් මට පැහැදිලි නෑ අදහස. රජුරුවන්ට සාමීන් වහන්සේලා ඒක ඉතිහාසයේ තොරතුරු කියලා දුන්නා. රජුරුව විශ්මයටපත් වුණා. ධම්මා වේසේ රජුගේ මව්තනතුරේ. ඒට ගම්වරක් දුන්නා. ඒ ගමෙන් උපදින අය ඒට ලැබුණා. එදිනම ගල්වාන් සංසාරය. ඉතින් අද දවසේ සමහර වෙලාවට අපේ ස්වාමීන් වහන්සේලා දායකයන් කරේ මහත් වූ කරුණාවෙන් ඒ අයට මහාන සංසය ලැබෙන්නට වැඩි වෙහසක් වීර්යයක් ධර්මයෙන් නොලද ඵල නෙලා ගන්නට උත්සාහවත් වෙනවා. ඉතින් මෙන්න මේ උත්සාහය මත තමයි අපට ලැබෙන මේ සියලු ආනිසංස ගැන කතා කරන්න වෙන්නේ. එතකොට මේ ජීවරය මේ වස්සසා වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට නෙමෙයි අපි පූජා කරන්නේ. ඉමං කටින ජීවරං සංඝස්සදීන සංඝයා පිළිදි සංඝයා කියලා කියන්නේ අට්ඨගොඩස බුද්ධලායේ සබඳු සාවක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයටයි සංඝයා කියන්නේ. සංඝ කියන්නේ සමූහය. ආවුණිය පාවුණිය ගුණලද ලෝකිත පිළිකේ. ඒ බඳු උත්තමයන් වහන්සේලා අරමුණු කරගෙනයි මේ පූජාව කරන්නේ. අන්න මනස මෙහෙවන්න ඕන එතනදී. තම්පිලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අෂ්ටාර්ය භාවයටපත් භාග්‍යවතුන් වහන්සේගේ පරමාර්ථ ශ්‍රාවකයෝද ඒ පරමාර්ථ ශ්‍රාවක සමූහයේ සඳහා එක්වෙන නිවැරදි සෝතාපන්න අංග සපුරාගෙන පිළිවෙතේ හැසිරෙන
පූර්ව ප්‍රතිපදාවේ ගුණ පුරන උතුමන් වහන්සේලාද ඒ පිරිස් දෙකටම අයිති නොවෝද කියලා අපිට හඳුනා ගන්න බැහැ. එහෙනම් නුවණින්මයි අපි අරමුණු කරන්න වෙන්නේ. පුද්ගලයෝ දිහා බලලා නෙමෙයි. ඒ නුවණින් අවබෝධයෙන් අපි මේ පූජාව පුන්නඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් ලෝකයේ අන්තිමට පහළ වෙන මේ ශාසනය ආර්යයන් වහන්සේලා සියලු ආස්කාරය උත්තමයන් වහන්සේලාවයි සංඝගේ නාමයෙන් ආරම්භ කරලා අපි කටින චීවරයක් පූජා කරනවා. එතකොට ස්වල්ප පිරිසකට නෙමෙයි ස්වල්ප ගුණයකට නෙමෙයි මේ පූජාව. ඔයත් මේ වැඩ ඉන්නේ එක හාමුදුරු කෙනෙකුටවත් නෙමෙයි මේ පූජාව කළේ. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. මෙතන මේ බඳු ආර්ය පුද්ගල මහා සංඝරත්නය වැඩ ඉතියන උන්වහන්සේලාට අයිති ස්වාමි පරිභෝගය. එහෙම නැත්නම් දායක පරිභෝගය කියන්නේ. ආර්ය සමූහයට එක්වෙන නිවැරදි පිළිවෙතක හැසිරෙන යමෙක් ඉන්නවා නම් මව්පියන් සතු දේ දරුවන්ට අයිති වගේ දායාදයක් හැටියට පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔබ පූජා කළේ සංඝ සමූහය. සංඝ සමූහයට පූජා කළායි මං කටින චීවරං වික්ඛ සංඝස්. දැන් මේ කටින චීවරය ලබාගත් බාරගත් ස්වාමීන් වහන්සේලා වහන්සේලාට අයිති නෑ. ඒක සංඝ සන්තකදේ. සංඝ සන්තකදේ මේ ස්ථානයේ ඉන්න ලොකු හාමුදුරුවෝ මටයි ඔය සූර ලැබෙන්න ඕන කියලා මට ඉල්ලන්න බෑ. තව හාමුදුරු කෙනෙකුට කියන්න බෑ මම තමයි මේකේ වත් පිළිවෙත් ඔක්කොම ටික කරේ මට තමයි ලැබෙන්න ඕන කියලා කියන්නේ. මම තමයි බුද්ධ පූජාවල් කිව්වේ මම තමයි බණ කිව්වේ මට තමයි යෝග ලැබෙන්න ඕන කියලා කියන්නේ. ඉල්ලන්න බෑ. ඒක සංඝයා සතුයි. එතකොට සංඝයා වෙනුවෙන් ඒ ස්වාමීන් වහන්සේලා ආගිස් අනුවැතිය විමසලා ඒක එක සුදුසුකට පවරනවා විනය කර්මය. විනය කර්මයකින් සිවුරක් පනව අවරණ වෙන පින්කන්නේ. අර සිවුරු පූජා කරන්න පුළුවන් ඒවට විනය කර්ම එකතු වෙන්නේ. අච්චර මාස ගානක් කාලය ගත කරන්න වෙන්නේ. මේක මාස 3ක් කිව්සුම් ගතව වාසය කරලා යුතුයකම් වගේ යුතු කරලා ඒක විනය කර්මයක් හා බැඳුණු ජීවරයක් හැටියට තමයි ඒ ජීවරයේ සංඥාට පුදන්නේ. ඉතින් මෙන්න මේ හේතුවෙන් අර මහා ගුණයති උත්තම පිරිස අරමුණු කරගෙන නම් මේ පූජාව කළේ. ඔබ පුදන දේද දෙහෙනි නම් ඔබ දේ තුනුරුවන් විසේ අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවය ඇතනම් මෙන්න මේ සාධක මත මේ ආනිසංසය නාගිත මහා ස්වාමීන් වහන්සේ ලැබුව ආනිසංසයටත් වඩා වැඩි ආනිසංස වුණා ලබන්න. අපි කියන්නේ ඔබට නාගිත හාමුදුරු වගේ 18 කල්පයක් දෙව්ලොවේ ඉන්නේ. මහා කල්පතියක් හතර පායවත් නොදක ඉන්නේ. දෙවියෝ වෙලා මිනිස්සු වෙලා උපදින්න. ධර්මයේ වෙලා ශාස්ත්‍රීය බ්‍රාහ්මණ කුලවල විතරක් උපදින්න දින කුලවල උපදින්නට මහ පොළොව වසන්නට තරම් සිනිඳු සලුපිලි ලැබෙන්න උපදින තැන හැමෝටම ප්‍රියමනාප වෙන්න අපි කියන්නේ මේ කළ කුසලයේ මොදට මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුන තුළදී නාගිත හාමුදුරුව අවසානයේ අවබෝධ කළ ඒ ශාන්ත නිවන චතුරාර්ය සත්‍ය අවබෝධය ඔබට ලැබේවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යම්තා කල්ගත වෙනවනම්
ඒ තාකල් තිරිසන් ප්‍රේත අසුර නිරය දුගතියට නොවැටි තව තවත් කුසල පුණ්‍ය ධර්මයන් වඩන්නට සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්මයේ මඟ පෙන්වීම ලැබෙන සොඳුරු උතුම් ආත්ම ප්‍රතිලාභයන් කරන්නට වාසනා භාග්‍ය ලැබේවා කියලා අපි දෙවනුව ප්‍රාර්ථනා කරනවා. ඒ අලවර පළමු ප්‍රාර්ථනාව ඉටු වෙන තෙක් අපි මේ සීමාවේ නතර වුණාම ඇති. අර කියපු මහා නිසංස මහා විපාක ගැන ඇලෙන්න ඕනේ නෑ, බැඳෙන්න ඕනේ නෑ. මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වූ නිවන් සිරි ලබනාතු දෙලොවසම ඒ තාක්කල් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ඒ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයේ ඇහෙනකොට සවන් යවාගෙන සිත් යවාගෙන බණ අහන ධර්මයේ රඳවගන්න රඳවගත් ධර්මයේ අර්ථ විමසන කල්හි අරුත් වැටෙන අර්ථේ පහදින්න පැහැදිලි ධර්ම හැසිරෙන්න දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන ඒ බඳු ධර්ම හැසිරෙලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒ මානසික වටපිටාව අනාත්ම භාවයට පිළිසිඳ ප්‍රඥාවෙන් යුතුව ඒ ප්‍රතිලාභ ලබන්නේ මේ උතුම් පින්කම් ඔබ අප හැම දිනකට හේතු කාරණා වේවා. මම හිතනවා මේක වඩා විස්තර වෙන්නේ තව කිව්වේ කියන්න පටන් ගත්තා විතරයි මම හිතන්නේ. කොමුණත් අදට මේ ප්‍රමාණවත් තව මේ මාසෙ පුරාම කටිනාන් සංසහන ලැබෙන්නේ දැන් මේවත් අහලා මේවත් අහලා ඒ ඔක්කොම එකතු කරගෙන අපි අපේ ඉලක්කය වරද්ද ගන්නේ නැතුව ඉලක්කය හදාගන්න. බෝධිසත්වයන් වහන්සේගේ අපේ අතර වෙන සත්‍යය. බෝධිසත්වරු ඉලක්කයක් ගන්න. උන්වහන්සේලා වැටෙන්න ඕන පහළම අඩියට වැටෙනවා. තිරිසනෙක් වුණා කියලා කියන්නේ අඩියටම වැටෙනවා. හැබැයි අන්තිම පල්ලමටම වැටිලා ඉලක්කයට මොකද වෙලා තියෙන්නේ? ඉලක්කය අපෑරගන්න. තිරිසනෙක් වෙලා ඉඳගෙනත් බලන්න දුරු වෙන්නේ. අන්න වෙනස. අපි වැටෙන්න යනකොටම වැටෙන්න ඕනේ නෑ. වැටෙන්න යනකොටම අතේ තියෙන කතාව. ඉලක්කය අපෑරගන්න. එනිසා අපි බෝධිසත්වෙක් වෙනවා. ඉලක්කයක් නොහැර ඉලක්කය කරාම යන කෙනෙක් වෙනවා. එනිසා අපි මේ පින්කමත් එක්ක ඒ උතුම් ඉලක්කය කරා යන ඒ ඉලක්කය සඵල කරගන්න උපකාරක ධර්මයන් අපි එක්කර ගත්තා කියන සතුට සිත් ඇති කරගෙන අපි මේ මාස ගණනාවක් පුරා මේ කළ උතුම් පින්කම අපි හැමදාම හැදුවෙන් ගුරු දෙමාපිය දූදරු පවුල් වල හැම දෙනාටම ලීලා පෙරේරා මෙනවියට චින්තා සෙන්දනායක මෙතිනියට දෙපාර්ශවයේද අපි හැම දෙනා නමින්ද මියගේ ඥාතීන්ට මතු බුදු වන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දේව සමූහයාට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මහ නිවන් සෝයෙන් සරසෙන්නට මේ උතුම් පින්කම ඒකාන්තයෙන් හේතු පාරමිතා වේවා. අප මේ කල උදාර පින මතු දෙන බුදුවරවත් සනසාන නාරමෛත්‍රිය නාත මුද්දෝසිතානන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට කල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාර්ග උපකාරක
පින්කමති ඉෂ්ඨකාමී සියලු දේව සමූහයාට අත්පත් වේවා දිව ඇසුරු වේවා. පිනෙන් සතුට වන දෙවියන්ගේ දිව ඇසුරු වෙන දිව කරුණාව පිණියන් කෙරෙහි යොමු වේවා. දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ බාධක මග හරවා ආරක්ෂා සම්පත්තිය සලසා දෙත්වා. මගන මග පාදා දෙත්වා යහපතෙහි පිහිටුවත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය වූදී අමා මහ නිවනින් සනසේවායි සාදු කියලා පුණ්‍යයන් තම තමන් නමින් නැසී මිය පරලෝකීය ලීලාපරේරා මෙනෙවිය චින්තා සින්දනායක මෙතුමිය ඇතුළු කොට ඇති මේ දෙපාර්ශ්වයේ මේ පරලෝකීය ආදරණීය ඥාතිවරු සෝපෙරේරා මහත්මියගේ සෝමදාස මහත්මයාගේ එකම පුතණුවා ගීතානි නෝනාගේ බාල සහෝදරයන් තරුණ වේදී අභාවයට පත් වුණා. ඉතින් මේ වෙලාවේදී මේ පුතණුවන්ව සහෝදරයන්වත් ඒ දෙපාර්ශ්වයේ මව්පිය ගුරුවරයාදී මෙන්න සෙන්දනායක මහත්මයාණන්ගේ මව්පිය පරම්පරාගත හේ ඥාති හිතයිසීන්වත් මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරමි. මේ පින්කමට දායකෝ සහායකෝ සම්බන්ධ වූ දෙකසතුටු බොහෝ පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ කටුල ජීවරයේ වැඩමවාගෙන තුන්වෙනිදා අනුරාධපුරයට ආවේ. එදා දවස පහුවදා හවස වෙනකම් පියමල්ලිය නාරච්චි මහත්මිය ඒ ජීවරයේ තම නිවසේ තබාගෙන රාත්‍රියේ මුළුල්ලේ පිරිත් දේශනා කරමින් ඒ ජීවරයට දැක්විය යුතු ගෞරව සත්කාර කරමින් මහ පිංගස් කරගත්තා. ඉන්නතර අපේ පතිරණ මහත්මයා නෝනා මහත්මිය දියණියන් පුතුණුවා සමගින් තම කල්යාණ මිත්‍ර හිතයිසීන් එක් කරගෙන දවසක් පුරාවට තව නිවස තුල ඒ ජීවරය රඳවගෙන නොයෙක් විදිහෙන් පිරිත් දේශනාවන් සුද පූජාවන් පවත්වමින් මහ පින්කම් සිදු කරගත්තා. ඉන්නතුරුව පෙරණියම් කුලම ගම්මානයට ගෙනල්ලා මේ ආසන්න නිවසක චන්ද්‍රාණී මෑණියන්ගේ නිවසේ දවසකට වැඩි කාලයක් එහි රඳවාගෙන ගම්වැසි හැමට වෙද පුදා ගන්නට ගරු සත්කාර කරන්නට පින්කමට දායක වෙන්න අවස්ථාව සැලසුවා. ඉතින් ඒ අයගේ දායකත්වයේ උපකාරයේ සහාය සම්බන්ධතාවය ලැබුණා. දම් පැන් පිළියෙල කර ගැනීමේදී කවදත් අපට සම්න්ත ඒ සමයුරාණන් ඇතුළු ඒ කල්යාණ මිත්‍ර සමූහය බොහොම නිරායාසයෙන් ඒ වෙනුවෙන් කැප වෙලා දායක වෙනවා. ඉතින් තව දුරටත් අපට හැමදාමත් මේ බඳු පින්කම් වලදී මොනතරම් බාධක තිබුණා අතුරු අන්තරා තිබුණා. ස්පෝර්ට්මන් සමූහ ව්‍යාපාරයේ අධිපති වයිමන් මහත්මයා හිටපු නියෝජ්‍යවරු අධ්‍යක්ෂ ගුණරත්න මහත්මයා කවදත් අපි සමග එකට කටයුතු කරන මාළේ මෑණියෝ ආදී කොට ඇති පේසුමල රත්න මහත්මයා ගුණරත්න නෝනා ආදී කොට ඇති මේ බොහෝ පිරිසක් අමල් මහත්මයා ආදී කොට ඇති අපේ රත්නතිලක මහත්මයාලා මේ අසල්වැසි බොහෝ පිරිස තව තවත් නම් නොකියුවත් මේ බොහෝ දෙනා හැමදාම මේ වගේ පින්කම් වලට වෙනවා එකතු වෙනවා. ඉතින් අද දවසේ මේ රටේ විවිධාකාරයෙන් සිද්ධ කරගන්න පුළුවන් උතුම්ම පින්කමක් අපි අද ඔක්කොම එකතු වෙලා සිද්ධ කරගත්තේ. ඉතින් මේ සිද්ධ කරගත්ත මේ පින්කම ඔබ හැම දෙනා නමින්ද මේ පරලෝකේ සියලු ඥාති වර්ගයාට අත්පත් වේවා. ඒ මේ අපි හැම දෙනාගේ සියලු ඥාතිවරුන් මේ දෙව් සපතින් මිනිස් සපතින් සපවත් උත්තම ලෝකුරු සුවයෙන් වචන සේවායි සාදු කරගන්න. ඒ වගේම අද දවසේ අපි මෙවන් උදාාර පින්කමක් සිදු කිරීමේදී මේ පින්වතුන්ට
මේ පින්කම සිදු කිරීමේ පූර්ණ හැකියාව ශක්තිය තිබුණා. ඒත් තව බොහෝ පිරිසක් මේ සඳහා දායක වුණා. මුලින්ම ඕස්ට්‍රේලියාවෙන් කීප දෙනෙක් මේ පින්කමට දායක වුණා. ලංකාවෙත් කීප දෙනෙක් එන්න බැරි වුණා. තමන්ගේ දායකත්වය මේ සඳහා සපයා දුන්න මේ පින්කමට එකතු වුණා. ඉතින් ඒ හැම දෙනාගේම සහාය උපකාරය ලබාගෙන අපි මේ කළ පින්කම මේ අපි හැමද මියගිය අයට ජීවත් වෙන අපිට හැදුවෙන ගුරු දෙමාපිය පුදල් කවුරුද විශේෂයෙන් ගීතාලේනගේ සෙන්දනායක මහත්මයාණන්ගේ ආදරණීය දුව දරුවන් වෙනකොට මෞපියාදී හැමත ඔබ අප හැමත මේ උදාරතර කුසලයේ කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාද මේ පින් අනුමෝදන් වන බුද්ධ බෝසත්යන් වහන්සේලා දෙවියන් කරවන්න උතුම් අටම ස්ථානයේ සලස්ම ස්ථානයේ දරදා වහන්සේලාගේ ආය උතුම් පරිත්‍රා දේශනාවේ අනන්තහන් භාවයෙන් දේශනාන වදේශනාන වේලඳුන් යක්ෂ භූතමාර සතර කර්ම රෝග පීඩාවන් ගුරු බුදු ගණදුරක් සේදුවද අතුරුාන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව පිරිනැමී සියලු යහපත ශාන්තිය සහනය සැලසේවා. ආත්මසරකවරමින් නිරතුරුව සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙන දාන රූපෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා. ලෞකික ලෝකෙ උතුම් ප්‍රාර්ථනා සිදු වේවා. මේ ප්‍රසංගතාවදී අතුරු අන්තරාවක් නැතුව සතවර්ෂාධික කාලයක් හැමත ලිහින් සුවසේ දිවි ගෙවන්නට ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනය වේවා. හැදවැඩි ගුරු දෙමාපියන්ට ඒ තම තමන්ගේ දුවා දරුවන්ට හැම සැපතක් ශාන්තිය යහපතක්ම වේවා. ගෝර භයංකර සසරේ සරණාත නරකාදී දුකබයකට සාපිපාසාදී දුර්ජන සුරෙන් විදී සත්පුරුෂ සුරෙන් ධම්මග්ගසාර ලෝතුරු මඟ ඵල නිවනින් සනසම කල්මවා. ඔබ අප හැම දිනාටම ලැබේවා. සලසේවායි සාදු. සම්බේධයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරාගෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සේස නිච්ඡං වද්ධා පචායෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නිරුච්ච අතෝ නිබ්බාන සම්පත්ති විනාශේ සම්පත්ති